අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තොරතුරු තාක්ෂණික විෂයේ සංඛ්‍යා නිරූපණය පිළිබඳ පාඩම් මාලාවේ දෙවන පුනරීක්ෂණ පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මෙහිදී අප ප්‍රධානම සංඛ්‍යා පද්ධති වර්ග දෙකක් දත්ත නිරූපණය සඳහා දාළ වන පසුගිය පාඩමෙන් කතා කරා. අද අපි එහි ප්‍රධානම තවත් සංඛ්‍යා වර්ග දෙකක් සාකච්ඡාවට භාජනය කරමු. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියත් සංඛ්‍යා පද්ධති වලට අදාළ තවත් සුවිශේෂී කාරණා කිහිපයක් අපි අද කතා කරමු. මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය තුළ සංඛ්‍යා 8ක් ඩිජිට් 8ක් තියෙනවා. බිංදුවේ සිට 7 දක්වා ඩිජිට් 8ක් මෙහි භාවිත වෙලා තියෙනවා. ඒ නිසා 8 පාදයෙන් තමයි අපි අෂ්ටමය සංඛ්‍යා නිරූපණය කරන්නේ. දැන් අෂ්ටමය සංඛ්‍යාවක් අපි උදාහරණයක් විදිහට 8 පාදයෙන් 500 කියන්නේ දශමය සංඛ්‍යාව මොකක්ද කියලා බැලුවොත්. දශම කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන සංඛ්‍යා. දශම සංඛ්‍යා කුමක්ද කියලා බැලුවොත් ඔබට පේනවා මේ 500 මම ප්‍රධාන වශයෙන්ම මේ පහළම තියෙන වකුවේ පෙන්වලා තියෙනවා තද නිල් පාටින් 500 තමයි අපි දැන් පරිවර්තනය කරන්න යන අෂ්ටමය සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාව. දැන් මෙයත් අපි ප්‍රධාන කොටස් තුනකට මේ ඩිජිට් තුන 500 කියන 5.0 කියන අපි එකින් එක පරිවර්තනය කළ යුතුයි. දැන් මෙතෙන්දී බිංදුව මුලින්ම 8 බිංදුව කියලා කියන්නේ 8 පාදයේ බිංදුව. 8 බිංදුව ඕනම සංඛ්‍යාවක බිංදුවේ බලය 1 කියලා අපි කතා කරලා තියෙනවා. ඒතකොට බිංදුව වැඩි කිරීම 1 කියන්නේ බිංදුවයි. ඔබට මතක ඇති දශමය සංඛ්‍යාවලදී මම මේක දීර්ඝ වශයෙන් ද්විමය සංඛ්‍යාවලදී දීර්ඝ වශයෙන් ඔබට සඳහන් කළා. ඊට පස්සේ ඊළඟ කොටසේදී 8 පළවෙනි පාදයේ එහෙත් බිංදුව තියෙන්නේ 500 බිංදු දෙකක් තියෙනවා. ඒ කියන්නේ 8 පළවෙනි බලය කියන්නේ 8 වැඩි කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. ඊළඟට තියෙනවා 5. ඒ කියන්නේ 8 දෙවෙනි බල නැත්නම් 8 වර්ගය. 8 වර්ගය කියලා කියන්නේ 8 වරක් 8 64යි. එතන සංඛ්‍යාවක් තියෙනවා 5. 64 වැඩි කිරීම 5 කියන්නේ 320යි. ඒ කියන්නේ 320 එකතු කිරීම බිංදුව එකතු කිරීම බිංදුව. ඒ කියන්නේ 320යි. 10 පාදයෙන් 320 තමයි 8 පාදයෙන් 500 කියලා කියන්නේ. දැන් ඒකම තමයි ඊළඟ ස්ථානයේ පෙන්නලා තියෙන්නේ මේක ආපෝසරයක්ම වර්ග කරලා. මේ කියන්නේ නැවතත් පරිවර්තනය කරනවා දශමය සංඛ්‍යාවක් බව. නැත්නම් දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට පත් කරනවා. දැන් අපි කරේ අෂ්ටමය සංඛ්‍යාව දශමය කරන එක දශමය අෂ්ටමය කරනවා. එතකොට අර මුලදී කිව්වා වගේ 8න් බෙදාගෙන යන එක තමයි කරන්නේ. මේවා 320 බෙදීම 8 40යි. ඉතුරු නෑ බිංදුව දැම්මා. 8න් බෙදුවා 40 5යි. ඉතුරු නෑ 5 8න් බෙදුවා බිංදුවයි. ඉතිරි 5යි. පෙරනේ 500යි. ඒ කියන්නේ 500 තමයි මෙතෙන්දී පිළිතුරු විදියට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පිළිතුර අපි කරපු ගණනය නිවැරදි කියන එක තමයි මේ කියන්නේ. මම දෙපැත්තටම කියන්නේ අෂ්ටමය සංඛ්‍යාව දශමය කිරීමත් දශමය සංඛ්‍යාව අෂ්ටමය කිරීමත් කියන දෙවිදියටම මේ සංඛ්‍යාව සලකා බැලුවා. 10 පාදයෙන් 320 කියන්නේ 8 පාදයෙන් 500. ඊළඟට ෂඩ්දශමය සංඛ්‍යා. ෂඩ්දශමය සංඛ්‍යාවක් කියන්නේ 16ක් සංඛ්‍යා තියෙනවා. දැන් ඔයාලා බලනවා ඉතින් කොහොමද දැන් දශමය සංඛ්‍යාවල තියෙන්නේ උපරිම 10යි 16ක් වෙන්නේ කොහොමද? දැන් බිංදුවේ සිට 9 දක්වා දශමය සංඛ්‍යාවල භාවිත කළ සියලුම
ඉලක්කම් වලට අමතරව A B C D E F කියන අක්ෂර 6ක් මෙහිදී භාවිතා වෙනවා. පාද 16 වෙනවා නිසා 16 පාදයෙන් ප්‍රකාශ කරන නිසා තමයි ෂඩ් දශමය කියලා කියන්නේ. ද්විමය සංඛ්‍යාවකට දැන් අපි ගත්තොත් ද්විමය සංඛ්‍යාවකදී තියෙන ඉලක්කම් දෙකක් නිසා යම්කිසි අදහසක් ප්‍රකාශ කරද්දී අපිට සංඛ්‍යා ඩිජිට් ගොඩක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ බිට් සංඛ්‍යාව වැඩි පාවිච්චි කරනවා. බිට් සංඛ්‍යාවක් අපි පාවිච්චි වෙනවා. එතකොට ඊට වඩා අඩු බිට් ප්‍රමාණයක් තමයි ෂඩ් දශමය සංඛ්‍යාවකදී භාවිත වෙන්නේ. ද්විමය සංඛ්‍යාවකදී බිට් 4ක් දක්වන ප්‍රකාශයක් ෂඩ් දශමය සංඛ්‍යාවකදී එහෙම නැත්නම් හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවකදී ඒක එක බිට් එකකින් එක සංඛ්‍යාවකින් භාවිතයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මේ පින්තූරේ පෙන්වලා තියෙන්නේ මේ ඔබ දැකලා ඇති ගොඩක් ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් වල චිත්‍රක මෘදුකාංග වල භාවිත වන ඉන්ටර්ෆේස් එකක් මේ තියෙන්නේ කලර් පිකර් එකක. දැකලා ඇති ඔබ මේ හෙක්සාඩෙසිමල් වැලියු එකක් පෙන්වනවා වර්ණ නිරූපණය කරද්දී. දැන් මේ චිත්‍ර හැටියට ඔබට පේනවා ඇති මේ 1D බිඳුවයි මේ වගේ. ඒ කියන්නේ මේ තද නිල් පාටට අදාළ වර්ණය තමයි හැෂ් මාක් එකත් එක්ක ඉස්සරහින් කොටු සලකුණත් එක්ක ඉස්සරහින් මේ ලකුණු කරලා තියෙන්නේ. මේකේ තියෙන මේ නිල් පාට තද නිල් පාට වර්ණයේ තියෙන හෙක්සාඩෙසිමල් කෝඩ් එක. එහෙම නැත්නම් ෂඩ් දශමය වැලියු එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් අපි බලමු ෂඩ් දශමය සංඛ්‍යාවල පරිවර්තනය කොහොමද වෙන්නේ කියලා. දැන් මම කිව්වනේ අකුරුත් භාවිතා වෙනවා කියලා. ඒ නිසා අපි ටික අකුරකුත් සමග තියෙන ඉලක්කමක් අපි අරන් බලමු. 21C 21C කියන 16 පාදයෙන් 21C කියන්නේ මොකක්ද කියන එක. මේ බලන්න. ඔන්න 21C 16 පාදේ බිංදුව 16 පාදේ බිංදුව කියන්නේ මොකක්ද? 1 වනෝපාදයක බිංදු බලය කියන්නේ 1 කියලා අපි කතා කරලා කියනවා. 12 වැඩි කිරීම එක ඇයි 12 කියන්නේ? C කියන්නේ 12. බලන්න දැන් 9ට එනකන් ආවා. 10 කියන්නේ A, 11 කියන්නේ B, 12 කියන්නේ C, 13 කියන්නේ D, 14 කියන්නේ E, 15 කියන්නේ F. F අකුරට එනකන් තියෙනවා. ඔන්න එහෙනම් 12 වැඩි කිරීම 1 12. ඊළඟට 16 පළවෙනි බලය. ඒ කියන්නේ 16. 16 වරක් එක 16යි. ඊළඟට ඒ කියන්නේ 16 වැඩි කරනවා එකෙන් 21 නේ. 21 1 කියන එක ස්ථාන. ඊළඟට දෙවනි තැන තියෙන 16 වර්ගය. 16 බිංදුව 16 1 16 2 ඒ කියන්නේ 16 වර්ග නැත්නම් 16 දෙවෙනි බලය කියලා කියන්නේ 256යි. 256 වැඩි කරනවා මේ නිල් පාට තියෙන අපි 21 මුලින් තියෙන 2 කියන අගය. දෙවරක් 16. 256 වැඩි කිරීම 16. කියන්නේ 2යි. එතකොට 512 මුලින් යනවා. 2 වැඩි 256 වැඩි එකක් 512යි. 16 ඒවා එකක් 16යි. 12 වරක් එක 12යි. 512යි 16යි එකතු වුණාම ඒකට 12කුත් එකතු වුණාම 10 පාදයෙන් 540යි කියනවා. ඊළඟට ඔබට පේනවා ඇති 540 කියන දශමය සංඛ්‍යාව නැවත වතාවක් මම ෂඩ් දශමය සංඛ්‍යාවක් නැත්නම් හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක් බවට පත් කරද්දී 540 මම 16න් බෙදාගෙන යනවා. 540 16න් බෙදුවහම කීයද? 33යි. ඉතිරි වෙනවා 12ක්. 33 බෙදුණා නැවතත් 16න් 2යි. ඉතිරි වෙනවා 1ක්. 2 16න් බෙදනවා 16 වරක් දෙකට නෑ. ඉතිරි වෙනවා 2ක්. එතකොට ඒ නැවතත් පහළ සිට ඉහළට සකස් කරාම උත්තරේ කීයද? 2යි 1යි 12 තියෙන්නේ. 12 කියන්නේ අපි අර මුලින් කිව්වා වගේ 12 සමානයි C. C සමානයි 12 කිව්වා වගේ 12 සමානයි C. එතකොට මෙහි හෙක්සාඩෙසිමල් වැලියු එක 21 C. ඒක 16 පාදයෙන් අපි ප්‍රකාශ කරනවා.
දැන් බලමු අපි මේ ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න විදියට. සංඛ්‍යා පරිවර්තනය ඔබේ ප්‍රශ්න පත්‍රවල නිතරම අහලා තියෙන එකක්. ද්විමය සංඛ්‍යාවක් දීලා ඒකේ දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාව මේ වගේ. දැන් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පත් කරද්දී ද්විමය සංඛ්‍යාවක් බිට් දැන් අෂ්ටම සංඛ්‍යාවක් බවට පත් කියන්නේ දැන් බිට් 3න් 3ට වෙන් කරන්න ඕනේ. තියෙන අෂ්ටම සංඛ්‍යාව බිට් 3න් 3ට වෙන් කරන්නේ අපි මුලින්ම බැලුවොත් 8 කියන එකට අපි අෂ්ටමය කියන්නේ 8 පාදයෙන් ප්‍රකාශ කරනවා 8 කියන එකට දෙකේ තුන්වෙනි පාදය තුන්වෙනි බලය විදිහට අපි ගන්න. ඒ කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියලා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ද්විමය සංඛ්‍යාව කොටස් 3කට බෙදන්න ඕන බිට් 3න් 3ට. දැන් ප්‍රශ්නයක් ඇති 3න් නොබෙදෙන සංඛ්‍යාවක් ආවොත් කියලා. දැන් බලන්න මෙතන තියෙන බිට් ගාන බැලුවොත් මෙතන තියෙන්නේ බිට් 8යි. හැබැයි 3 ගානේ බෙදන්න ගියොත් එහෙම පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් බෙදලා තුන්වෙනි අවස්ථාවට එක බිට් එකක් මදි වෙනවා. එතකොට අපි කරන්නේ මුලින් තව බිඳුවක් එකතු කරගන්නවා. ලීඩින් 0 කියලා කියනවා. දැන් මෙතන තියෙන මේ ඩෙසිමල් සංඛ්‍යාව විදිහට 1 1 1 3 3 3 සමාන 1 1 1 බිඳුව 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 1 1 දෙකේ පාදේ. එතකොට මෙතන තියෙන සංඛ්‍යා 8යි. 8 බිට් සංඛ්‍යාවක් තමයි මෙතන තියෙන්නේ. බිට් 8 සංඛ්‍යාවක්. එතකොට එතන බිට් 8ක් තියෙන නිසා මේක තුනෙන් බෙදාගෙන ගියොත් අපිට එකක් ඉතුරු වෙනවා. එක දෙකක් ඉතුරු වෙනවා. ඒක එවනම් මුලදී අපි බිඳුවක් එකතු කරගන්නවා. දැන් මෙතන පෙන්නලා තියෙන්නේ මේ රතු පාටින් මම බිඳුවක් දාලා තියෙනවා. මම වැඩිපුර එකතු කරගත්ත බිඳුව. දැන් බලමු. ඔන්න පළවෙනි සෙග්මන්ට් එක දෙවෙනි සෙග්මන්ට් එක විදිහට මම කොටස් දෙකකට තුනකට බෙදාගත්තා. ඊළඟ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ දැන් මේ වගේ තියෙන ස්ථාන මොනවද කියන එක මම ලකුණු කරගන්නවා. ඒ වගේ අගයත් එක්ක දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙක ඊළඟ කොටස් තුනක් ගන්නවා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 විදියට. නැවතත් තුන්වෙනි කොටසත් මේකේ කොටස් තුනක් තියෙනවනේ මේ ඉලක්කම. දැන් ආපහු සැරයක් මම මේක ගණනය කරගෙන යනවා අර මුලදී කරා වගේ. දෙකේ බිඳුව කියන්නේ 1යි එක්වරක් 1 කීයද 1යි එකේ බිඳුව කියන්නේ දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි දෙවරක් 1 2යි. ඒ සංඛ්‍යාවට අගයක් තියෙනවා 1. ඊළඟට දෙකේ 2 කියන්නේ 4යි. හැබැයි එතන තියෙන බිඳුව ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි දෙකේ 2 කියන්නේ බිඳුවයි ඒ ස්ථානයේ දෙකේ 1 ස්ථානයේ තියෙන්නේ පිළිතුර 2යි 1යි. ඔන්න 300 කියන සමාන 3 කියන පිළිතුර අපිට ලැබිලා තියෙනවා නේ. දැන් මුලදී තියෙන 4ට වැලියු එකක් නැහැ. ඊළඟට තියෙනවා 2 ඊළඟට තියෙනවා 1. ඊළඟ කොටස බලුවොත් ඒකෙත් එහෙම දෙකේ බිඳුව දෙකේ 1 කියන දැන් දෙකේම තියෙන අගය බිඳුවයි. දෙකේ 2 කියන ස්ථානයේ දෙකේ වර්ගය කියන ස්ථානයේ තියෙන අගය 1යි. එතකොට අපි 4 එකතු කරන බිඳුව එකතු කරන බිඳුව පිළිතුර 4යි. ඊළඟට මේ ආකාරයට එතනත් දෙකේ වර්ගයට එන්නේ බිඳුව ඉතිරි ඉලක්කම් දෙකට ඉතිරි ස්ථාන දෙකට වටිනාකමක් තියෙනවා 2 සහ 1 කියලා. එතනත් 3ක් එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න 343යි දෙකේ පාදයෙන් 343යි දෙකේ පාදයෙන් මේ අපි කරේ අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තන කරා ද්විමය සංඛ්‍යාවක්. මේ නැවතත් බලන්න ඔබ ඊළඟ අවස්ථාවට අපි යමු. ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තන කිරීම. මුලින් කියපු සංඛ්‍යාව මම ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට පත් කරනවා 16 පාදයෙන්. එතෙන්දී නම් 16 කියන්නේ දෙකේ 4 වෙනි බලයෙන්. එහෙමනම් බිට් 4කින් 4කට අපි
බෙදා ගන්නවා මේ කොටස් ටික. මෙතනදී බිට් 8ක් තියෙන නිසා හරියටම දෙකෙන් බෙදෙනවා. නමුත් මීට වඩා වෙනස් ප්‍රමාණයක් තිබොත් බිට් 8කට අඩු වැඩි වෙලා තිබුණොත් ඔබට අර මම මුලින් කිව්වා වගේ ලීඩින් 0 එකක් නැත්නම් මුලින් බිඳුවක් දාලා අවශ්‍ය බිට් ප්‍රමාණය සකස් කරගන්න බිඳුවක් ඕ කීපයක් ඔබට ඇඩ් කළ හැකි මුලදී. දැන් බලන්න පෙරකී විදිහටම මේක මම මේ විදිහට සකස් කරගන්නවා. දැන් මෙතෙන්දි තව කොටුවක් එකතු වෙලා දෙන එක සෙග්මන්ට් එකට 2.01 2.2 2.3 විදිහට. ඊළඟ එකෙත් ඒ කොටස් ටික වැඩි කරලා ගන්න උත්තරේ බලමු. මුලින් පළවෙනි එකේ 8 4 2 බිංදුව. 2 බිංදුව කියන්නේ 1. නමුත් එතනට තියෙන බයිනරි කෝඩ් එකේ තියෙන වැලියු එක බිංදුව. ඒ නිසා එක බිංදුව වෙලා තියෙනවා. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටසේ 0.01 තියෙන. එතකොට 0.01 කියන තැන් වල ආගේ බිංදුව බවට පත් වෙලා තියෙනවා. 8 බිංදුවෙන් වැඩි කරනවා. ඒ වගේ මෙතන එන්නේ අගය 2 එකතු කිරීම 1 3යි. මෙන්න ඔබට ඇවිල්ලා තියෙන වැලියු එක. E3 කියන්නේ E3 කියලා කියන්නේ E3 3 කියන්නේ මොකද්ද? බලන්න. මෙතන එකතු වෙන උනාම වෙන්නේ 14යි 3යි. 14 කියන එක E. 10 කියන්නේ A, 11 කියන්නේ B, 12 කියන්නේ C, 13 කියන්නේ D, 14 කියන්නේ E. ඊළඟ තැන 3 තියෙන 3ට අගේ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. E3 කියලා කියන්නේ 16 පාදයෙන්. අර අපි මුලින් පරිවර්තනය කරපු ද්විමය සංඛ්‍යාව. හොඳයි. තවත් වැදගත්ම සංකල්පයක්. අඩුම හා වැඩිම විශේෂ සංඛ්‍යාව. නැත්නම් ඕකට කියනවා least specific digit, most specific digit කියලා. නේ? මේක අපි බලනවා පූර්ණ සංඛ්‍යාවක දශම සංඛ්‍යාවක වමේ සිට දකුණට කියවද්දී කෙළවරින්ම පිහිටියගේ අඩුම විශේෂ අගයත් වම් කෙළවරේ පිහිටියගේ වම් කෙළවරේ පිහිටි ශූන්‍ය නොවන අගය. ශූන්‍ය නොවන අගය. වම් අත පැත්තේ තියෙන ශූන්‍ය නොවන අගය තමයි අපි most specific digit කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ වැඩිම අගයක් තියෙන සහ අඩුම අගයක් තියෙන සංඛ්‍යා. දැන් බලන්න මම දශමයේ සංඛ්‍යාවක දීලා තියෙනවා 827 කියන සංඛ්‍යාව ගත්තොත් මේකේ මේ රතු පාටින් මාක් කරලා තියෙන්නේ මම MSD ඒ කියන්නේ most specific digit එක. එහෙම නැත්නම් වැඩිම විශේෂ සංඛ්‍යාව. LSD කියලා කියන්නේ අඩුම විශේෂ සංඛ්‍යාව. 8 රතු පාටින් මාක් කරලා තියෙනවා. නිල් පාටින් ලකුණු කරලා තියෙනවා LSD එක. පළවෙනි එක නම් ගැටලුවක් නෑ. 827 කියන එකේදී 8 කියන්නේ MSD එක, 7 කියන්නේ LSD එක. වැඩිම විශේෂ සංඛ්‍යාව 8, අඩුම විශේෂ සංඛ්‍යාව 7. ඊළඟට දශම අගයක් දීලා තියෙනවා. දශම තිතත් එක්ක 12.25 කියන එකේදී එතෙන්දී වැඩිම විශේෂ සංඛ්‍යාව 1 සහ අඩුම විශේෂ සංඛ්‍යාව දශම තිතෙන අනිත් පැත්තේ තියෙන 5. ඊළඟ සංඛ්‍යාව බලන්න 0.094. දැන් මෙතෙන්දී 9 MSD එකටත් 4 LSD එකටත් බවට පත් වෙලා තියෙනවා. ඇයි ඒ බිංදුව දෙකක් තියෙනවා. ඒ දෙකම අපි එතෙන්දී සැලකිල්ලට ගන්න නැහැ. අපි කියන්නේ මේ ශූන්‍ය නොවන අගයනේ. ඒතකොට වම් අත කෙළවරේ තියෙන ශූන්‍ය නොවන අගය තමයි අපි කියන්නේ. එහෙනම් 9 අපි MSD සහ LSD විදිහට. ඊළඟ සංඛ්‍යාව ගන්න 0.05. එතන සංඛ්‍යාවක විදිහට 0.05 තමයි තියෙන්නේ. එතෙන්දී වැඩිම විශේෂ අගයත් අඩුම විශේෂ අගයත් එකම සංඛ්‍යාවක් වෙලා තියෙනවා. 5. ඊළඟට ද්විමය සංඛ්‍යා බැලුවොත් ද්විමය සංඛ්‍යාවල
අපි බලනවා අඩුම වෙසසි බිටුව නේ bit එක බලන්නේ most specific bit and least specific bit මෙතන මම MSD LSD කියලා මේ පෙන්නලා තියෙනවා බලන්න ඒත් 1.1 කියන එකේ පළවෙනි බයිනරි සංඛ්‍යාවේ වැඩිම වෙසසි අගය 1/4 වෙනි බලය 1/4 කියන එක 4 වෙනි 1/4 වෙනි ස්ථානයේ තියෙන එක තමයි LSD කියලා කියන්නේ 1 ඊළඟ සංඛ්‍යාව ගත්තම බලන්න 0.11 දශම සංඛ්‍යාවක් කරාද දශමයකුත් තියෙනවා දශම තිතෙන් එහා පැත්තට තියෙනවා 1.1 කියලා. එතකොට most specific digit කියන්නේ එක රතු පාටින් මාක් කරලා තියෙන එක ඒ කියන්නේ එකේ පළවෙනි බලය ඒ කියන්නේ එකේ එක ස්ථානයේනේ තියෙන LSD කියන එකට ගියොත් අපි කියනවා එකේ ඍණ තුන්වෙනි බලය දශම තිතෙන් එහා පැත්තේ තියෙන ඍණාගය දශම සංඛ්‍යාවන් දශම තිතත් එක්ක තියෙන දශම තිතෙන් අනිත් පසට තියෙන සංඛ්‍යාව අපි කියනවා දශම සංඛ්‍යාව මෙතෙන්දී ඍණාගයක් ගන්න එකේ ඍණ තුන්වෙනි බලය විදිහට තමයි අපි සලකන්නේ most specific digit සහ least specific digit කියන එක. හොඳයි. ඊළඟට අපි තවත් වැදගත් දෙයක් කතා කරමු. එකෙහි සහ දෙකෙහි අනුපූරක ones complement and twos complement කියන දේ ඉතාම වැදගත් දෙයක් ඔබට සාකච්ඡා කරන්න අවශ්‍යම දෙයක් ඊළඟට මේක ප්‍රශ්න පත්‍රවලත් නිතර වගේ අහන සංකල්පයක් කරලා තියෙනවා එකෙහි අනුපූරකය නැත්නම් අපි කියනවා ones complement twos complement කියලා සංකල්ප දෙකක් බලමු එකෙහි අනුපූරකය කියන්නේ අතර මේ ඍණ සංඛ්‍යාවක් කර ගැනීම තියෙන්නේ මේ අනුපූරකය ලබා ගන්න ඍණ සංඛ්‍යාව සඳහා ධන නිකිලයක ඍණාගය අනුපූරක ලබා ගන්නදී අපි අනුපූරකයේ විදිහට හඳුන්වනවා ද්විමීය සංඛ්‍යාවක් ආපසු හැරවීමෙන් අනුපූරකය ලබා ගන්න. ආපසු හරවනවා කියලා කියන්නේ මේ රිවර්ස් කරනවා. ද්විමීය සංඛ්‍යා වලට විතරයි මේ දෙක කරන්නේ අපි. ඒ කියන්නේ එකේ ඒවා තියෙනවා නම් ඒවා බිඳුව බවටත් බිඳුවේ තියෙන ඒවා එක බවටත් පත් කරනවා. දැන් බලන්න මෙතෙන්දී 23 කියන සංඛ්‍යාව තමයි අපි සලකා බලලා තියෙන්නේ. 23 ද්විමීය සංඛ්‍යාවක් බවට මුලින්ම හරවනවා. ද්විමීය සංඛ්‍යාවක් බවට හරවපුවම 1.11 මොකද ද්විමීය සංඛ්‍යාවක් කරන්නේ අපි මේ එකේ අනුපූරකයේ සහ දෙකේ අනුපූරකයේ සොයන්නේ ද්විමීය සංඛ්‍යාවට පමණයි. ඊළඟ කොටස ඊළඟ අධ්‍යයනයේදී සිද්ධ වෙන්නේ ඒ අගේ නැවත හැරවීම. රිවර්ස් කරනවා. ඒ කියන්නේ බලන්න හොඳට සංසන්දනය කරලා එක වෙනුවට බිඳුවක් බිඳුව වෙනුවට එකක් දාලා දෙනවා. එක බිඳුව වෙනවා ඊළඟ බිඳුව එක වෙනවා ඊළඟට එකේ තුනක් තියෙනවා ඒ තුන බිඳුව තුනක් වෙනවා. අන්න එකෙහි 23 එකෙහි අනුපූරකය ලබාගත් ආකාරය. හරි. එකේ ඍණ එක කියන එක තමයි ඒ කියන්නේ. ඍණ එකෙහි ද්විමයාගේ තමයි අපි එතෙන්දී සලකා බලලා තියෙන්නේ. ඒ කියන්නේ එකෙහි අනුපූරකය. මේක අනිත් පැත්තට හරවන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේක රිවර්ස් කරනවා කියලා කියනවා. අනුපූරකය. එකේ ඒවා බිඳු කරනවා බිඳු ඒවා එක කරනවා. දෙකෙහි අනුපූරකය මේක වැඩිපුරම පාවිච්චි වෙන එක. දෙකේ අනුපූරකය ලබා ගැනීම. මේ කියන්නේ එකෙහි අඩුම වෙසසි අගයට එකක් එකතු කිරීමෙන් දෙකේ අනුපූරකය ලැබේ. දෙකක් එකතු කිරීමෙන් දෙකෙහි අනුපූරක ලැබෙන උදාහරණයක් විදිහට ගන්න 23 කියන සංඛ්‍යාවේ දෙකෙහි අනුපූරක ලබා ගත්තේ අර අපි මුලින් කිව්වා වගේ 23 ද්විමීය සංඛ්‍යාවක් බවට පත් කරනවා 1.111 ඒක නැවත හැරවීම හරවනවා කියලා කියන්නේ ඒ අඩුම වෙසසි අගය ලබා ගැනීම වෙන්නේ සමා වෙන්න මේ එකෙහි අනුපූරකය ලබා ගැනීම වෙන්නේ එකෙහි අනුපූරකය බිඳුව එක බවටත් එක බිඳුව බවටත් පත් කරලා සකස් කරගත්තා ඊළඟට තියෙනවා LSD +1 ඒ කියන්නේ least specific digit එකට එකක් එකතු කරනවා මේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා least specific digit එකට එකක් එකතු කරනවා බිඳුවට එකක් එකතු කරලා තියෙනවා එතකොට එකයි මේ බයිනරි එකතු කිරීම පිළිබඳව ඉගෙනගෙන ඇති
බිඳුවට එකක් එකතු වුණාම එකයි එකතු කරපුවාම දෙක අපි දෙක විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඒක බිඳුව වෙනවා. අපි ඒ ගැන සරල පාඩමක් මම මේ channel එකට එකතු කරන්න ඉදිරියේදී ඔබට මේක ගැටලුවක් නම් මේක පුනරීක්ෂණ පාඩමක් විදිහට යන නිසා තමයි ඒ කොටස මම අතහැරියේ. තාමත් සරල පාඩමක් නිසා. හොඳයි. එතකොට මේකට එකතු කරාම එකක් LSD එකට මේ 0.1.0.0 කියන එකට එකක් එකතු කරපුවාම දෙකෙහි අනුපූරකය ඔබට ලැබෙනවා. දැන් මෙන්න අදාළ පිළිතුර ටෝස් කම්ප්ලිමන්ට්. දැන් මේ පාඩමෙන් අනතුරුව අපිට පුළුවන් අදාළ ප්‍රශ්න පත්‍ර කීපයකට පිළිතුරු සපයන්නට ඒත් මම ඉතාමත් ඉක්මනින් අප්ලෝඩ් කරනවා. ඔබට මෙම channel එක subscribe කිරීමෙන් ඉදිරියට ඔබට මෙහි තිබෙන පාඩම් අප්ලෝඩ් වෙන ඒවා බලා ගන්න ඉක්මනින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක ඔබ subscribe කිරීමත් ඊළඟට ඔබේ මිතුරෙකුට හිතවතෙකුට මෙම පාඩම් මාලාවට සවන් දීම සඳහා මේක ෂෙයා කිරීමත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබට ස්තුතියි. අපි 3 වෙනි කොටසින් හමු වෙමු. පසුගිය ප්‍රශ්න පත්‍ර කතා කරන්නට මෙම පාඩමට. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ